දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතියේ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවක සිසුන් සඳහා. අපි දන්නවා උසස් පෙළ නවක සිසුන්ට තා සරලව ගැටලු කියලා දෙන්න ඕනි. ඒකට අපි දැන් විශේෂයෙන් දැන් ත්‍රිකෝණමිතියේ පාඩම් ටික ගොඩක් අපි සාකච්ඡා කරලා තියෙනවා YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවා බලලා අපිට මේ ඉස්සෙල්ලා ඒවා බලලා ඒවා ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. එතෙන්දිත් අපි සරල ගැටලු සාකච්ඡා කරලා තිනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය ගැටලු ටික මුලින් ඉඳලා සරලව සාකච්ඡා කරන්න. එතකොට දැන් මෙතන අපි සරලම මුලින්ම ආරම්භයේදී අපි සාකච්ඡා කරලා තියෙන කෝණ මැනීම. අංශ ක්‍රමය සහ රේඩියන ක්‍රමය. එතකොට අපිට අංශ වලින් කෝණයක් දුන්නොත් ඒක රේඩියන වලට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඒ නැත්නම් රේඩියන වලින් කෝණයක් දුන්නොත් ඒක අංශක වලට පරිවර්තනය කරගන්නේ කොහොමද? එතකොට රේඩියනයක් කියන්නේ මොන වගේ කෝණයක්ද? රයිට්? එතකොට අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ගැටලුව බලන්න පුතේ. දැන් මේ අංශක වලින් දීලා තියෙන පහත දී ඇති කෝණ රේඩියන වලට පරිවර්තනය කරන්න තියෙන මේ ගැටලුවේ. රයිට්? එතකොට පළවෙනි තියෙන අංශක එකක් කොහොමද රේඩියන වලට පරිවර්තනය කරන්නේ? අංශක එකක් ගත්තොත් දැන් අපි අංශක එකක් රේඩියන වලට පරිවර්තනය කරනකොට දැන් අපි දන්නවා අංශක 180ක් එහෙම රයිට් අංශක 180ක් කියන එක රේඩියන පයි වලට සමානයි. රේඩියන පයි වලට සමානයි. તો රේඩියන පයි එතකොට 100 අංශක 180ක් සමානයි රේඩියන පයි. අපි එද රේඩියන පයි. අපිට මේ අංශක වලදී අපි මෙතන බිඳුව කියන උඩුකුර භාවිතා කරනවා අංශක දක්වන්න. රේඩියන වලදී අපිට භාවිතා කරන්න පුළුවන් සිම්පල් c කියලා. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. අපිට රේඩියන කෝණයක් දක්වනකොට එහෙම උඩුකුරක් නැතුව දක්වන්න පුළුවන්. ඒකෙන්ම අපි දැනගන්න මේ කෝණය අපි දක්වලා තියෙන්නේ රේඩියන වලින් කියන එක. රයිට්? එතකොට මේ සර්කුලර් මෙෂර්මන්ට් එහෙම නැත්නම් වෘත්ත මෙනුම් ක්‍රමය කියන එකෙන් තමයි මේ සිම්පල් c අකුර සිම්පල් c කියන උඩුකුර ඇවිල්ලා තියෙන්නේ. රයිට්? එතකොට මේ දැන් අංශක 180ක් කියන්නේ ෆයි නම් අංශක 180ක් කියන්නේ ෆයි නම් එහෙනම් අංශක එකක් රේඩියන වලින් කොච්චරද? දැන් අපිට මේ අංශක එකක් රේඩියන වලට පරිවර්තනය කරන්න තමයි පළවෙනි කොටස තියෙන්නේ. එහෙනම් අංශක එකක් රේඩියන. එතකොට අපිට පුළුවන් 100 දැන් 180කට රේඩියන ෆයි නම් නේද? එහෙනම් එකකට කොච්චර? එතකොට අපිට එනවා පයි බෙදීම 180යි කියලා. රේඩියන පයි බෙදීම 180යි. මේක තමයි සපිරියගේ. එතකොට අංශක එකක් රේඩිය දක්වන්න පුළුවන්. රයිට්? සංඛ්‍යාත්මකව ඊටමත් කුඩා අගයක් මේක. රයිට්? ඔන්න පයි වලට අතෙන් 22 දාලා සුළු කරන්න පුළුවන්. එතකොට අපිට අංශක එකේ අංශක එක රේඩියන වලින් ආසන්න අගයක් ගන්න පුළුවන්. රයිට්? මොකද පයි වලට අපිට හරියට නිශ්චිතව සංඛ්‍යාත්මක අගය මේ සපිරියගේ ඉදිරිපත් කරන්න බෑ. මේ සමාවර්ත දශමයක් විදිහට හෝ නැත්නම් පරිමේය සංඛ්‍යාවක් විදිහට. මේක අපේ පයි කියන එක අපරිමේය සංඛ්‍යාවක්. right? ඊළඟට බලමු ඊළඟ දෙවෙනි කොටස අපිට තියෙන අංශක 45. අංශක 45 කොහොමද රේඩියන වලට පරිවර්තනය කරන්නේ? ඒත් ඒකෙන් මේ අංශක 45 කියන එක සමාන. දැන් අපි දන්නවා අංශක 180කට ෆයි නම් 45කට කොච්චරද? එතකොට අපිට 45 180ට 4යි අපිට එනවා පයි බෙදීම 4යි. එතකොට මෙතන පයි බෙදීම 4 නිකන් නාකාර පුළුවන් උඩුකුරක් නැතුව එකෙන් අදහස් කරන්නේ රේඩියන කියන එකයි. රයිට්? ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. අංශක 60. අංශක 60 රේඩියන වලට පරිවර්තනය. එතකොට 180කට පයි නම් අංශක 60කට කොච්චරද? එතකොට 60 3යි 180ට අපිට එනවා පයි බෙදීම 3යි කියලා. ඊළඟ හතරවෙනි කොටස ඊළඟට අංශක 135. අංශක 135 කියන්නේ කොච්චරද? 180ට පයි නම් අංශක 135ට කොච්චරද? අංශක 135 කියන්නේ 45 4ක් 45 3ක් 45 3යි 45 4යි. මෙතින් අපිට එනවා 3ක් පයි බෙදීම 4 කියලා. 3ක් පයි බෙදීම 4. right?
ඊළඟට අපි ගත්තොත් අංශක ඊළඟ එක අංශක 150 අංශක 150 අපි ගත්තොත් අංශක 150 පස්සේ අංශක 150 සමානයි 180කට පයි නම් අංශක 150ට කොච්චරද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද කියලා. ඒ විදිහට බලන්න නේද? අපි සාමාන්‍ය සුපුරුදු ගණිත ක්‍රමය. අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? එතකොට දැන් මෙතන අංශක 180කට රේඩියන පයි නම් අංශක 150ට කොච්චරද? ඒක 30ක් මෙතන 5යි 30ක් 6යි. එතකොට අපිට එනවා මෙතන 5යි පයි බෙදීම 6යි කියලා රේඩියන. right? රේඩියන 5යි පයි බෙදීම 6යි. එතකොට මෙතනදී අපිට මේ රේඩියන අපිට ලියන්න පුළුවන් රේඩියන් කියන එක RAD දාන්න පුළුවන් රේඩියන්. මෙතන රේඩියන් RAD දාන්න පුළුවන් රේඩියන්. right? RAD කියලා දාන්න පුළුවන්. එතකොට රේඩියන මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඕනේ. ඔය ආකාරයට අපිට වෙන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද දී ඇති යම්කිසි අංශක වලින් රේඩියන් වලින් දීලා තියෙන කෝණයක් අපි කොහොමද අංශක වලට පරිවර්තනය කරන්නේ? right? මේ ගැටලුව බලන්න. මේ ගැටලුවේදී පහත දී ඇති රේඩියන් අගයන් අංශක වලින් දක්වන්න. ඉස්සෙල්ලා අපි අංශක වලින් තිබ්බේවා රේඩියන් වලට පරිවර්තනය කරුවේ. ඊළඟට අපි රේඩියන් වලින් රේඩියන් අගයන් අංශක වලට පරිවර්තනය කරන්න යන්නේ. right? රේඩියන් අගයන් අංශක වලට පරිවර්තනය කරන්න යන්නේ. එතකොට බලමු දැන් මේක කොහොමද? දැන් පළවෙනි එක තියෙන්නේ අංශක රේඩියන් එකක්. රේඩියන් එකක් අංශක වලට පරිවර්තනය කරන්න ඕනේ. ඒතකොට රේඩියන් එකක් අංශක වලට පරිවර්තනය කරන්නේ දැන් අපි දන්නවා අංශක 180කට රේඩියන 5. අංශක 180කට නම් රේඩියන 5 වලට නම් අංශක 180යි. එතකොට එහෙනම් රේඩියන එකකට කොච්චරද? ඒතකොට 180 බෙදීම 5. හැබැයි පුතේ අපි දන්නවා අංශකයක් කිව්වන් පස්සේ අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා. කොච්චර විශාලත්වයක් සහිත කෝණයක්ද කියලා. දැන් අපි මේ අපි ගත්තොත් මේ කෝණමානය. කෝණමානයේ අංශක දක්වලා තියෙනවා. එතකොට අංශයක් කොච්චර විශාලත්වයක් ඇති කෝණයක්ද කියන එක අපිට අවබෝධයක් තියෙනවා. දැන් අපි දන්නවාද රේඩියන් එකක් කොච්චර විශාලත්වයක් තියෙන කෝණයක්ද? දැන් මෙහෙම තිබ්බ දැන් රේඩියන් එක මේ විදිහට දැක්කොත් අපිට එහෙම අදහසක් එන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මේ රේඩියන් එකේ අගය ආසන්න වශයෙන් ආසන්න අංශක වලට පරිවර්තනය කරගන්න. ඒ තමයි 5 වලට අපිට ආසන්න අගයක් තියෙන 7/22. 5 කියන්නේ ආසන්න වශයෙන් සමානයි. 5 කියන එක ආසන්න වශයෙන් සමානයි 7/22ට සමානයි. 5 කියන එක අපිට මේ සංඛ්‍යාව ඒකට ආසන්න අගයක් තමයි 7/22. ඒතකොට 5 වලට අපි 7/22 ආදේශ කෙරුවොත් මෙතනට. මෙතනට ආදේශ කෙරුවොත් 7/22 180 බෙදීම 22 බෙදීම 7 සමානයි. මෙතන එනවා අපිට 90 630 බෙදීම 11 කියලා එනවා. මෙතන එනවා අපිට 52.57.2 අංශක ආසන්න වශයෙන්. right? මේ රේඩියන් අංශක 57.2. එතකොට මෙතනින් අපිට දැන් මොන හරියටම අදහසක් තියෙනවා. මේක හැබැයි ආසන්න අගයක්. දැන් මේක හරිම අගේ නෙවෙයි. මේක හරියගේ නෙවෙයි. මේක ආසන්න අගයක්. එතකොට මේ ආසන්න අගයක් මේ ඒ විදිහ හැබැයි මේක අපිට අදහසක් ගන්න පුළුවන්. රේඩියනයක් කියන්නේ කොච්චර විශාලත්වයක් සහිත කෝණයක්ද කියලා. මොකද රේඩියනයක් කියලා කියන්නේ දැන් අපිට රේඩියන් එකක් කියුවා පස්සේ අපිට අදහසක් නැහැ. අපි දන්නවා අරම රේඩියන් එකක් කියන්නේ ඇත්තටම අරයට සමාන චාප දිගකින් චාප දිගක් මගින් වෘත්තයක ආපාතනය කරන කෝණය. එහෙම ගත්තත් එනවා අදහසක් එනවා අපිට.
යම් කිසි අදහසක් ගන්න පුළුවන්. මොකද අරේට සමාන්තික ඡාපදියක් මගින් මොන වගේ කෝණයක්ද කේන්ද්‍රය ආපාදනය කරන්න කියන එකෙන් අදහස වෙනවා. නම් ඒ වගේම අපිට අංශක වලිනුත් අදහසක් ගන්න පුළුවන් මෙතනදී. රේඩියන එකක් අංශක වලට ආසන්න වශයෙන් පරිවර්තනය කරගත්ත නැහැ පස්සේ. හැබැයි මේක සපිරියාගේ නෙමෙයි. සපිරියාගේ නම් අංශකයේ මේ රේඩියන එකේ අංශක ගන්න මේ විදිහටයි අපිට දෙන්න වෙන්නේ. මේක තමයි සපිරියාගේ. right? ඒතකොට මේක අපිට ආසන්නයක් ගන්න පුළුවන්. හරි ඊළඟ කොටසේ රේඩියන 4ක් අංශක වලට පරිවර්තනය කරන්න. රේඩියන 4ක් අංශක වලට පරිවර්තනය කරන්න 180 බෙදීම 5 වැඩි කිරීම 4. 5 වලට 180 නම් right 5 කියන රේඩියන සංඛ්‍යාවට අංශක ගන්න 180 නම් 4 කියන රේඩියන සංඛ්‍යාවට කොච්චර මේ අංශක ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒතකොට මෙතන අපිට එන්නේ 720 බෙදීම 5 අංශක. ඉතින් මේක මේ සපිරියාගේ මේ විදිහටම තියන්න වෙන්නේ. right මේ සපිරියාගේ මේ විදිහ තමයි තියන්න වෙන්නේ. right මේ එතකොට මේ දැන් අපි ගත්තොත් දුවේ පුතේ 5 බෙදීම 8 5 බෙදීම 8 ඊළඟට 5 බෙදීම 8. එතකොට 180 බෙදීම 5 වලට ඒක 5ට 180 නම් 5 බෙදීම 8ට කොච්චරද? right එතකොට අපිට එනවා මෙතන අංශක මේක අංශක 22මාරයි. 5 බෙදීම 8 කියන්නේ අංශක 22මාරයි. ඊළඟ එක 4යි 5 කියන එක. 4ක් 5 කියන එක. එතකොට 180 5 වලට 180 නම් 4ක් 5 වලට කොච්චරද? මෙතන 5ට 5 කැපෙනවා. මෙතනින් එනවා 820යි. එතකොට මෙතන අංශක 820යි. අංශක 820යි. right අපි මේ විශාල මේ වගේ විශාල. ඒතකොට දැන් දුරට පුතාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 820 කෝණයක් මනින්නේ කොහොමද? නැත්නම් 300ට වඩා වැඩි කෝණයක් මනින්නේ කොහොමද කියලා. අපි ඒක සාකච්ඡා කෙරුවා. දැන් තමයි සාකච්ඡා කරලා තියෙන ලෙසන් පාඩම් වලදී. ඒතකොට දැන් අපි දන්න ඕනම විශාලත්වයක් සහිත කෝණයක් මනින්නේ කොහොමද? ඕනෑම විශාලත්වයක් සහිත කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්වන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරලා තිනවා. ඒක YouTube එකේම lessons වලින් බලා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම්. right? ඊට පස්සේ දැන් ඊළඟට අපිට තියෙන්නේ 4යි 5 බෙදීම 5. 4යි 5 බෙදීම 5. 4යි 5 බෙදීම 5 කියන එක අපි ගත්තොත් 100 එතකොට අපිට 5 වලට 180 නම් 4යි 5 බෙදීම 5ට කොච්චරද? 5ට 5 කැපෙනවා. 5 වරක් තුනක් අංශක 30යි වැඩි කිරීම 4 අංශක 100 අංශක 144යි. 4ක් 5 බෙදීම c රේඩියන 4ක් 5 බෙදීම c නැත්නම් 4ක් 5 බෙදීම c රේඩියන කියන එක අංශක 144ට සමානයි. right අංශක 144ට සමානයි. එතකොට මේ ආකාරයට අපිට මේ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. මේ රේඩියන අංශක වලට පරිවර්තනය කිරීම සහ අංශක රේඩියන වලට පරිවර්තනය කිරීම සිදු කරන්න පුළුවන් මේ ආකාරයට. right ඊළඟට අපි බලමු මේ වගේ ගැටලුවක්. එතකොට මේ ගැටලුව ගත්තොත් බලන්න මේ ගැටලුවේ තියෙන්නේ පහත දී ඇති එක් කෝණය සමග ඒකාන්තික වන කුඩාතම ධන කෝණය සොයන්න කියලා. පහත දී ඇති මේ ඒකාන්තික වන කුඩාතම ධන කෝණය සොයන්න කියලා. එතකොට දැන් මේකෙදී බලන්න 450 අපි ඒකාන්තික කෝණ සාකච්ඡා කරලා තියෙනවා. අපි දන්න ඕනම කෝණයකට අදාළව පරිභ්‍රමණ රේඛාවක් තියෙනවා. right ඔය xy තලයේ කෝණය මයින්කොට පරිභ්‍රමණ රේඛාවක් තියෙනවා. ඔය පරිභ්‍රමණ රේඛාව මේ අට ආන්තික පිහිටීමක් තියෙනවා. එතකොට ඒකාන්තික කෝණ කියලා කියන්නේ එකම ආන්තික පිහිටීම තියෙන පරිභ්‍රමණ රේඛා තියෙන කෝණ. ඒ කියන්නේ යම්කිසි කෝණ දෙකට එකම ආන්තික පිහිටීම නම් තියෙන්නේ පරිභ්‍රමණ රේඛාවේ
අපි කියන මේ කෝණ දෙක ඒකාන්තික කෝණ දෙකක් කියලා. අපි දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නැවතවල මතක් කරගන්නවා නම් දැන් අංශක 420යි අංශක 60යි සලකන්න. අංශක 420 අංශක 60ට අදාළ පරිභ්‍රමණ රේඛා මේ විදිහට එන්නේ. P O X Y. මේක තමයි අංශක 60. මෙතනilla අපි මනින්නේ මේ රේඛාව OX අක්ෂයෙන් පටන් ගෙන අංශක 60ක් හම්බ වෙනකම් පරිභ්‍රමණ රේඛාව කරකවන අවාමාවර්තව. right? දැන් එතකොට දැන් මෙතෙන්දී අපි ඊළඟට 420 අංශක 420 ගමු. අංශක 420 ගත්තාම කොහොමද ගන්නේ? දැන් අපි ඇම්ස්ටර් මේ අක්ෂයේ ඉඳලා මනින් මෙතනින් පටන් ගන්න පරිභ්‍රමණ රේඛාව OX ධනාක්ෂයෙන් පටන් ගෙන මේ විදිහට කරකවාගෙන යන්න ඕනේ. කරකවාගෙන ගියොත් තවත් අංශක 60ක් කරකවන්න ඕනේ. මොකද මෙතන මේ අංශක 60යි කෝණය right 420 කියලා කියන්නේ ඇත්තටම අංශක 360 ධන 60. අංශක 360 ධන 60. දැන් මේ පරිභ්‍රමණ රේඛාව මෙතනින් පටන් ගෙන කරකවලා අපිට ආපහු එන්නේ අර 60 පිටීමටමයි. ඔය විදිහට. X Y දැන් බලන්න මෙහෙම අපි මෙතනින් පටන් ගන්න මෙහෙම කඩකවාගෙන ගිහිල්ලා ඔන්න ඔය විදිහට එන්නේ. එතකොට මේක අංශක 420. එතකොට අංශක 420ට අංශක 60ටයි අදාළව තියෙන එකම පරිභ්‍රමණ රේඛාව. එතකොට අපි කියන 60 සහ 420 ඒකාන්තික කෝණ දෙකක් කියලා. ඔය විදිහට ඒකාන්තික කෝණ ඕන තරම් අපිට ලියන්න පුළුවන්. මේ 60ට 360 එකතු කරන්න පුළුවන්. 60 820 කියන්නේ 360 දෙයක් එකතු කරුවොත් අපිට එන්නේ මේ PTM. ඔය විදිහට අපිට ඒකාන්තික කෝණ ගන්න පුළුවන්. ඒකාන්තික කෝණ සඳහා එකම ත්‍රිකෝණමිතික අනුපාත තමයි එන්නේ. right? දැන් අපිට ඕනේ දැන් මේ 455ට අදාළ මේ ගැටලුවේ 455ට අදාළ ඒකාන්තික කෝණේ කුඩාතම ඒකාන්තික ධන කෝණය මොකක්ද කියලා අහන්නේ. මේකට මේ කෝණේ සම ඒකාන්තික කෝණ. දැන් 455 ගත්තා 455 අඩු කරන්න 360 ගුණාකාර 360 ගුණාකාර එකක් අඩු කරන්න පුළුවන්. ඊට වඩා බෑ ධන කෝණයක් ලැබෙන බඩ එකක් අඩු වෙන 5යි මෙතන 9යි අංශක 95යි. පළවෙනිකට අදාළව අංශක 95යි. මේක තමයි අංශක 95යි 455 සමග ඒකාන්තික වන ධන කෝණ. ඊළඟට අපි දෙවෙනි කොටස ගත්තොත් 1096 ගත්තොත් 1096 අපි දන්නවා 1080 කියන්නේ 363ක්. 1080 කියන්නේ 363ක්. අපිට පුළුවන් 1080 අඩු කරන්න. 363ක් අඩු කරන්න මෙතන ඉතිරි වෙන්නේ 6යි 1යි අංශක 16යි. right? අංශක 16යි. එතකොට එහෙනම් 1096 සමග ඒකාන්තික වන කුඩාම ධන කෝණය තමයි අංශක 16. right? එහෙනම් එතකොට අපිට කියන්න පුළුවන් මෙතන දැන් 400 අංශක 455 සහ අංශක 95 ඒකාන්තික කෝණ වේ. ඊළඟට 1096 සහ අංශක 16 ඒකාන්තික කෝණ වේ. ඒ වගේම අපි ගත්තොත් මේ තුන්වෙනි ඊළඟ කොටස අංශක 545 අංශක 546 අංශක 545 අංශක 545 ගත්තොත් මේකෙන් අපිට අඩු කරන්න පුළුවන් 360ක්. 360ක් අඩු කරොත් අංශක 5යි මෙතන 8යි අංශක 85යි. sorry අංශක 185යි. අංශක 185යි. right 545. તો ඒ කියන්නේ 545 අංශක 185 කියලා කියන්නේ ඒකාන්තික කෝණ. right මෙතන හරි. ඊළඟ කොටස හතරවෙනි කොටස
780 අංශක 780 අපිට මේකෙන් පුළුවන් 360 දෙකක් අඩු කරන්න. 360 කියන්නේ පූර්ණ වටයක් කරකීමෙන් ලැබෙන කෝණය. 360. 360 දෙකක් කියන්නේ 820යි. 820ක් අඩු කරන්න. එතකොට කීය දෙන්නේ 60යි. මේක තමයි 880 සහ අංශක 60 කියන්නේ ඒකාන්තික කෝණ. right? ඒ වගේ 1110. ඊළඟ පස්වෙනි කොටස 1110 මේක බා 1080ක් අඩු කරන්න. 1080 කියලා කියන්නේ 360 තුනක්. right? මෙතන බිඳුවයි තල අංශක 30යි. අංශක 30යි. එතකොට 1110 තා 1110 තා අංශක 30 කියන්නේ ඒකාන්තික කෝණ. right? මේ ආකාරයට අපිට ඒකාන්තික කෝණ 1110 තමයි ඒකාන්තික කෝණ කුඩාතම ධන කෝණේ අංශක 30. එතකොට ඒකට කුඩාතම ධන කෝණයට අපිට එන්න ඕන 0.180 360 අතර කෝණයක් හැමතිස්සෙම. හරි? ඔය විදිහට අපිට පුළුවන් මේ සරල ගැටලු මේ මුල හරිය ගැටලු සාකච්ඡා කරන්න. හරි? ඒ වගේම ත්‍රිකෝණමිතික අනුපාත හොයන්නත් පුළුවන් අපිට. right? ත්‍රිකෝණමිතික අනුපාත. તો දැන් ත්‍රිකෝණමිතික අනුපාත හොයනවා නම් දැන් මේ ගැටලුව බලන්න. මේ ගැටලුවේ අපිට කියන්නේ පහත දී ත්‍රිකෝණමිතික අනුපාත අගයන්න. එතකොට දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාත අගයන්නේ කොහොමද? අපිට මේ කෝණ ගේන්න ඕනේ මේකට අදාළ ඒකාන්තික කෝණය. දැන් අපිට පළවෙනි කොටස තියෙන්නේ මේ ගැටලුවේ sin 780 සොයන්න තියෙනවා. sin 780. පළවෙනි කොටස තියෙන්නේ අපිට sin 780. sin 780. તો sin 780 කියලා කියන්නේ දැන් අපි දන්නවා 780 සමග ඒකාන්තික කෝණයක් තමයි මේකෙන් 720ක් අඩු කරාම අංශක 60යි. 360 ගුණාකාර මේකෙන් අඩු කරලා දාන්න පුළුවන්. මේක ලිහිතයගේ ඇත්තටම අපිට මේක ලිහිතය sin දෙක වැඩි කිරීම 360 ධන 60 කියලා ඔය ලිහිතයගේ. දැන් මේක ඇහලා අහක දාන්න පුළුවන්. මේක ඉවත් කරන්න. ඉවත් කළා මෙතන ගන්න පුළුවන් මේක සමානයි sin 60ට. මොකද හේතුව හැමතිස්සෙම ඒකාන්තික කෝණ නම් එකම ත්‍රිකෝණමිතික අනුපාතය තියෙනවා. right? ඒකාන්තික කෝණ සඳහා එකම ත්‍රිකෝණමිතික අනුපාතය තියෙන්නේ. මේ right? ඉතින් පේන්නේ නැද්ද? ලිතෙක් sin දෙක වැඩි කිරීම 360 ධන 60 කියන. ඒතර මේක සමානයි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. right? මූල 3 බෙදීම 2යි. එතකොට දැන් මේකේ එතකොට දැන් අපි ඊළඟ කොටස ගත්තොත් cos 1110 මේක සමානයි අපේ ලිහිතයේ cos එතකොට මේක ලිහිතයේ cos 3 වැඩි කිරීම 360 3 වැඩි කිරීම 360 කියලා කියන්නේ 1080යි 1080 ධන අංශක 30 කියලා ලියන්න පුළුවන්. එතකොට 360 ගුණාකාර ටික ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට මේක සමානයි cos අංශක 30ට. cos අංශක 30 කියන්නේ මූල 3 බෙදීම 2. දැන් දුවේ පුතේ ඇත්තටම අපි මේ සරල ත්‍රිකෝණමිතික අනුපාත. සරල ත්‍රිකෝණමිතික අනුපාත. නැත්නම් අපිට නිතර භාවිතා වන ත්‍රිකෝණමිතික අනුපාත වල අගයන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් sin 30, cos 30, tan 30 නැත්නම් එතකොට අංශක 30 කියන්නේ අංශක 30 අනුපාත. එතකොට අංශක 45 අනුපාත. අංශක 60 අනුපාත right එතකොට අංශක 90 අනුපාත ඒවා සාමාන්‍යයෙන් අපිට මේ ගැටලු සාකච්ඡා ටික දවසක් යනකොට උසස් පෙළ කරගෙන යන ශිෂ්‍යයෙකුට මතක හිටිනවා right ඒ මතක හිටින්නේ මේ භාවිතය දැන් අපි මේ ගැටලුවේ නැත්නම් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා කොහොමද මේ ත්‍රිකෝණමිතික අනුපාත මතක හිටින්න බලපාන ගැටලු
ත්‍රිකෝණමිතික අනුපාත නිතර භාවිතා වන ත්‍රිකෝණමිතික අනුපාත අපිට මතකයේ තියෙන්න ඕන. ඒ අපි ඕනකම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ගැටළු සාකච්ඡා කරනකොට ගැටළු වලදී භාවිතා වෙනකොට ඉබේම මතකෙ හිටිනවා. right? එතකොට දැන් අපි දැන් බලමු මෙතන ත්‍රිකෝණමිතික අනුපාත අපි ඊළඟ ගන්න ගැටළු බලමු. cos 480. right? තුන්වෙනි එක cos 480. cos 480 බලමු. cos 480 කියලා කියන්නේ cos 360 ධන 120. તો 360 ඉවත් කරලා පස්සේ මේක සමානයි cos 120ට. සමානයි ඍණ භාගයයි. right? cos ඍණ භාගයයි. එතකොට මෙතන මේ හතරවෙනි කොටස cos 765. sorry tan 765. tan 765 ලියන්න පුළුවන් tan 720 ධන 45 කියලා ඔය විදිහට. දැන් 720 කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 360 ඒ කියන්නේ 360 වගේ දෙගුණයක්. ඒතකොට මේක සමානයි tan 45ට. ඒතකොට මේක සමානයි 1ට. ඒක 1ට සමාන වෙනවා. right? ඊළඟට cos 380. පස්වෙනි කොටස. cos 380. cos 380 අපිට ලියන්න sorry. මෙතන ලියන්න තියෙන අපිට tan sin ඍණ 765. sin ඍණ 765. මේක ලියන්න පුළුවන් sin ඍණ 720 ඍණ 45 කියලා. දැන් බලන්න මෙතන sin ඍණ 720 ඍණ 45. તો දැන් මෙතන ඇත්තටම ඍණ 720ත් අයින් කරන්න පුළුවන්. ඇත්තටම ඍණ 360 ගුණාකාර වල ඍණාගයන් කියන්නේ පරිභ්‍රමණ රේඛා දක්ෂිනාවර්ත ප්‍රමුණය වෙලා ආපහු එක මාන්තික පිහිටීමට එනවා. එතකොට 360 ගුණාකාර වල ඍණාගයනුත් ඉවත් කරලා දාන්න පුළුවන්. මේ ඍණ 720 අයින් කරලා දැම්මන් පස්සේ මේක සමාන වෙනවා ඍණ 45ට. right? ඍණ 45ට සමානයි sin ඍණ 45 කියන්නේ අපි සාකච්ඡා කරලා තියෙන sin ඍණ θ කියන්නේ ඍණ sin θ. එහෙනම් මේක සමානයි ඍණ sin අංශක 45. එතකොට මේක සමාන ඍණ sin 45 කියන්නේ 1ට මූල 2යි. right? ඔයගේ අවසාන එක පස්වෙනි එක හයවෙනි එක නේද? හයවෙනි එක ඊළඟට තියෙන්නේ අපිට cos ඍණ 300. cos ඍණ 300. මේක සමානයි cos ඍණ 360 ධන 60 කියලා ලියතේ. 300 ඍණ 360 ධන 60 කියලා ලියතේ. මේ 300 ඍණ 360 අයින් කළා දැම්ම පස්සේ මේක සමාන වෙනවා cos 60ට. cos 60 කියන්නේ භාගයයි. right? හරි. ඒ විදිහට අපිට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත අපි ඊළඟට මේ ගැටළු වලට සාකච්ඡා කරන ත්‍රිකෝණමිතික අනුපාත වල අගයන් මතක තියා ගැනීම සඳහා උපකාර වන ගැටළු ටිකක් සාකච්ඡා කරමු අපි ඊළඟ මේ පාඩමින් right